ඊ타ම ඉක්මනට අති භයානක සංසාර දුකින් අත් මිදීමට කැමැති ලංකා වාසී ලෝක වාසී සියලුම ඥාතිවරුනි, භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ආකාරයටම අපගේ ගමන් මාර්ගය සාදාගත යුතු වෙනවා. මොකද ඒකට හේතුව භාග්‍යවතුන් වහන්සේ තමයි අපගේ එකම ශාස්ත්‍රෝන් වහන්සේ බවට පත් වෙලා සිටින්නේ. එහෙමනම් ඕනෑම ආකාරයකට අධ්‍යාපන කටයුතු කරන සිසු දරුවන්ට ඊටාම වැදගත් කාරණාවන් කිහිපයක් මේ සූත්‍රය තුළින් පැහැදිලි වෙනවා. ඒ වගේම මේ වන විට යෝගාවචරයන් වෙලා සිටින යෝගාවචරයන් වීමට බලාපොරොත්තු වෙන සිටින සෑම දෙනාටමත් ඉමහත් වූ වැදගත්කමක් දරනවා. ඕනෑම වෘත්තියක ඕනෑම රැකියාවක නිරත වන ඒ සෑම කෙනෙකුටම ඊටාම වැදගත්කමක් දරන කාරණාවන් කිහිපයක් මේ සූත්‍රය අනුසාරයෙන්ම පැහැදිලි කර දීමට තමයි බලාපොරොත්තු වනු ලබන්නේ. එහෙමනම් සිතේ පවතින නොසන්සුන්කම, ඒ වගේම පසුතැවීම, ඒ කියන නීවරණ ධර්මයේ ගැන තමයි මේ පැහැදිලි කර දීමට බලාපොරොත්තු වන්නේ. බමුණ නැවත අනෙකක්ද කියමි. යම් කලක උද්ධච්ච කුක්කුච්චයෙන් මඩනා ලද උද්ධච්ච කුක්කුච්චය අනුව ගිය සිතින් යුතුව විසේද උපං උද්ධච්ච කුක්කුච්චයාගේ නිස්සරණයත් තතුසේ නොදනේද එසමෙහි ආත්මාර්ථයත් තතුසේ නොදනී නොදකි පරාර්ථයත් තතුසේ නොදනී නොදකි එසමෙහි උභයාර්ථයත් තතුසේ නොදනී නොදකි දිගු කලක් මුල්ලෙහි නොහදාල මන්ත්‍ර තබා හදාල මන්ත්‍ර පවා නොවැටෙහි. එහෙමනම් උද්ධච්ච කුක්කුච්චයෙන් මඩනා ලද උද්ධච්ච කුක්කුච්චේ අනුව ගිය සිතින් යුතුව විසේද යම්කිසි ආකාරයට යම්කිසි අයෙකුගේ සිත රූප අරමුණු නිසා, ශබ්ද අරමුණු නිසා, ගන්ධ රස පහස අරමුණු නිසා, ඒ වගේම අතීතයට යන නිසා, අතීත අරමුණු නිසා, අනාගත අරමුණු නිසා නොයෙකුත් විට සිතේ නොසන්සුන්කම, ඒ වගේම විසිරුණු ස්වභාවය, චංචල ස්වභාවය හට ගන්නවා. අන්න ඒ වගේ සිතකින් ඉන්නකොට, අන්න ඒ වගේ සිතකින් ඒකේ නොසන්සුන්කම වෙලාගෙන තියෙනකොට, සිත දැහැගෙන තියෙනකොට නොසන්සුන්කම විසින් එතකොට මොකද වෙන්නේ? අන්න එවිට එවන් වූ සිතකින් ඉන්නකොට ඒ වගේ නිස්සරණයක් දකින්න නැති කෙනෙක්, ඒ කියන්නේ සිතේ හටගත්තා නොසන්සුන්කම දුරු කිරීමට අවශ්‍ය කරන මාර්ගෝපදේශකත්වයක් දන්නේ නැති කෙනෙක් උපං උද්ධච්ච කුක්කුච්චයගේ නිස්සරණය තතුසේ නොදනේද? එහෙමනම් ඒ වගේ උද්ධච්ච කුක්කුච්චය හටගත්තාම ඒ වගේම පසුතැවීම හට ගන්නවා. කුක්කුච්චය කියන්නේ පසුතැවීම. අතීතයේ කරපු අකුසල ධර්මතාවයන් ගැන හිතලා පසුතැවෙනවා. කරගන්නට බැරුව ගිය කුසල කර්මයන් ගැන හිතලා පසුතැවෙනවා. එහෙම උද්ධච්චය සහ නොසන්සුන්කම යුක්තව උද්ධච්චය සහ අතරම පසුතැවීමෙන් යුක්තව වාසය කරන කෙනෙකුට ඒ වගේ අතරම නිස්සරණීය තතුසේ ඒ වගේ නිදහස් වෙන මාර්ගයක් නොදන්නේද? එසමෙහි ආත්මාර්ථය තතුසේ නොදන්නේ. එහෙමනම් යම් කෙනෙකුගේ හිතේ උද්ධච්ච කුක්කුච්චය තියෙනකොට අන්න ඒකේ නිදහස් වීමේ මාර්ගය නොදන්නවා නම් තමන්ගේ යහපතට අවශ්‍ය කරන දේ නොදන්නෙක් වෙනවා. ඒ වගේ නොදකින්නෙක් වෙනවා. ඒ වගේම යම් කෙනෙක් මේ උද්ධච්ච කුක්කුච්චය සිතේ හටගත්තාම විශේෂයෙන්ම උද්ධච්චය සහ කුක්කුච්චය වන වෙන් කර ගන්න පුළුවන්. සිතේ පවතින නොසන්සුන්කම හටගත්තාම යම් කෙනෙකුට පුළුවන් නම් ඒ නොසන්සුන්කම යටපත් කරගන්න භාවනා කටයුතු කරනකොට සිතේ නොසන්සුන්කම හටගත්තාම ආනාපාන සති භාවනාවට හෝ ආනාපාන සති භාවනාව හැර වෙන යම් සමත භාවනාවක් කරනකොට සිතේ නොසන්සුන්කමක් හටගත්තාම ඒකට පුළුවන් ආනාපාන සති භාවනාවට මාරු වෙලා හටගත්තා නොසන්සුන්කම ඒ ෂණයකින් දුරු කරගන්නට. ඒ වගේම පුළුවන් දස කසින භාවනාවන් පුරුදු කරලා තියෙන යෝගාවචරයන්ට ඒ කසින භාවනාව වලින් ඕනෑම කසින භාවනාවකට මාරු වෙලා ඒ භාවනා අරමුණ වෙනුවට
කසින භාවනා අරමුණකට මාරු වෙලා ඒ හටගත්තා නොසන්සුන්කම විසිරුණු ස්වභාවයේ චංචල ස්වභාවයේ ඊතා ඉක්මනටම අයින් කරගන්න දුරු කරගන්නට හැකියාව තියෙනවා. එහෙනම් යම් කෙනෙක් දන්නවනම් මෙන්න මේ ප්‍රායෝගික වැඩපිළිවෙල අන්න ඒ කෙනා අතරම ආත්මාර්ථය තතුසේ දන්න කෙනෙක් විතර තමයි හඳුන්වන්නේ. නමුත් යම් කෙනෙක් තමන්ගේ සිතේ හටගත්තා උද්දච්චය සිතේ පොත නොසන්සුන්කම ප්‍රහීන කර ගැනීමට ආනාපානසති භාවනා කරන විදිහක් දන්නේ නැහැ. දසකසන භාවනාවන්ටත් භාවනාව කරන විදිහක් දන්නේ නැහැ. එහෙමනම් අන්නේ කෙනා භාග්‍යවතුන් වහන්සේ කරනවා තමන්ගේ සුභ සිද්ධියට අවශ්‍ය කරන දේ දන්නේ නැති කෙනෙක් විදිහට. නමුත් යම් කෙනෙක් හොඳින් දැනගෙන සිතේ හටගත්තා නොසන්සුන්කම ප්‍රහීන කර ගැනීමට ආනාපානසති භාවනාව සිදු කරනවා. එහෙම නැත්නම් දසකසන භාවනාවන්ටත් භාවනාවක් කරනවා. අන්න එහෙම කරලා අන්න ඒ කෙනාගේ සිතේ හටගත්තා නොසන්සුන්කම අයින් වෙනවා. එතකොට කරනකොට අන්න හිතට විශාල සතුටක් සැනසීමක් දැනෙනවා. ඒ වගේම සිතේ මනා තැම්පත් භාවයක් ඇති වෙනවා. අන්න එවිට ඒ ආනාපානසති භාවනාව සිදු කිරීමේ ආනිසංසය මනසින් දකින්න වෙලෙම එහෙනම් අන්න ඒ දැකීම තමයි මේ අදහස් කරන්නේ. එහෙමනම් ඒ භාවනා කටයුතු කරන කෙනෙකුට පමණක් ඒ විදිහට භාවනා කටයුතු කරලා ප්‍රායෝගික අත්දැකීමක් ලැබුව කෙනෙකුට පමණක් ආත්මාර්ථය තදසේ දකින්නට පුළුවන්කම තියෙනවා. තමන්ගේ සුභ සිද්ධියට යහපතට පවතින දේ ඇතරම නුවණින් දකින්නට පුළුවන්කම තියෙනවා. නමුත් යම් කෙනෙක් භාවනා කටයුතු කරන මාර්ගය දන්නවා. නමුත් අන්නේ කෙනා නොසන්සුන්කම හටගත්තාම භාවනා කටයුතු තුළින් නොසන්සුන්කම යටපත් කරගන්නේ නැහැ, ප්‍රහීන කරගන්නේ නැහැ. අන්න ඒ කෙනා තදසේ දැනගත්තත් එයා දකින්නට පුළුවන්කමක් නැහැ. එයාට ආත්මාර්ථ තතු එතකොට නුවණින් දකින්නට බැයි නම් එයාට දකින්නට පුළුවන්කමක් නැහැ. නමුත් යම් කෙනෙක් දැනගෙන ඒන් සීමාවටපත් වෙන්නේ නැතුව ඇතරම සිතේ නොසන්සුන්කමක් හටගත්තාම අන්න ඒ කෙනා විශේෂ වශයෙන් ආනාපානසති භාවනා අරමුණකට මාරු වෙනවා. නැත්තම් කසින භාවනාව වලින් එකක අරමුණකට මාරු වෙලා අන්න ඒ කෙනා සිතේ එතකොට මාරු වීම නිසා අන්න ඒ කෙනා ප්‍රායෝගිකව වත්විදිනවා. මොකද්ද? සිතේ පවතින සංසිඳීම. අන්න ඒ කෙනා අතරම ආත්මාර්ථ තතුසේ දන්න කෙනෙක් බවට පත් වීමට අමතරව තතුසේ දකින්නෙක් බවට පත් වෙනවා. තමන්ගේ යහපතට උපකාර වන දේ නුවණින් දකින්න කෙනෙක් වෙනවා. එහෙමනම් ඒ පිළිබඳව හොඳ වැටහීමක් ඇති කරගත යුතු වෙනවා. එන සිතේ පවතින උද්දච්චය ඒ වගේම මේ කුක්කුච්චේ යටපත් වෙන්නේ මේ කියව භාවනා තුළින් පමණක් නොවේ. ඕනෑම සමත භාවනාවක් වශයෙන් මෛත්‍රී භාවනාව, බුද්ධානුස්සති භාවනාව, කායගත භාවනාව ආදී ඕනෑම භාවනාවකට ප්‍රවේශ වුණත් සිතේ පවතින උද්දච්චේ නොසන්සුන්කම ඒ විසිරුණු ස්වභාවය යටපත් වෙනවා. එහෙමනම් අන්න ඒ විදියට හරි භාවනා කටයුතු කරන්න දන්න කෙනෙක් ඇත්තරම ආත්මාර්ථ තත්ත්වයේ දන්න කෙනෙක් වෙනවා. ඊට අමතරව අන්න ඒ විදියට භාවනා කටයුතු කරලා සිතේ නොසන්සුන්කම සංසිඳව ගැනීම තුළ ඒ භාවනාවේ ආනිසංස දකින්න කෙනෙක් තමන්ගේ සුභ සිද්ධිය ඇතරම නුවණින් දකින්න කෙනෙක් ඇතරම දකින්න කෙනෙක් බවට පත් වෙනවා. නමුත් යම් කිසි ආකාරයකට ඒ විදියට වෙනයම් හෝ භාවනාවක් කරලා සිතේ සමත භාවනාවක් වශයෙන් ඕනෑම භාවනාවක් කරලා උද්දච්චය යටපත් වීම දකින්න නැති කෙනෙක් ඇත්තම ඒ වගේ දකින්නට පුළුවන්කමක් දකින්නට පුළුවන්කමක් නැත්තම් සිතේ හටගත්තා නොසන්සුන්කම සංසිඳුණා කියලා එයාට ඇත්තම දකින්නට තමන්ගේ යහපතට ඉෂ්ට වෙන කාරණේ දකින්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඒ වගේම තමයි අප විසින් තේරුම් ගත යුතු වෙනවා. එනම් පරාර්ථය කියන දේ දකින්නේ කොහොමද? එනම් යම් කෙනෙක් තමන් විසින් භාවනා කටයුතු කරන ලබනවා. සිතේ නොසන්සුන්කම එතකොට සංසිඳීමටපත් වෙලා සිතේ ඒකාග්‍රතාවයේ සිතේ පවතින පවතින අරමුණ සිත පවතින ස්වභාවය හොඳින් අවබෝධ කරගන්නවා. ඒකාග්‍රතාවයේ හොඳින් තේරුම් ගත්ත කෙනාට ඇත්තම අවබෝධයක් තියෙනවා. අන්‍යයන්ගේ යහපතට පවතින දේ අන්නේ කෙනා මොකද කරනු ලබන්නේ? අන්‍යයන්ට භාවනා කටයුතු කරගෙන යාමට සිතේ ඒකාග්‍රතාවය හොඳින් දියුණු කර ගැනීමට අවශ්‍ය කරන මාර්ග උපදේශකත්වයේ සපයනවා. අන්නේ විට මාර්ග උපදේශකත්වයේ සැපීම සැබෑවටම පවතිනා ඉහළම පරාර්ථ චර්යාවක් වෙනවා. එතකොට උද්දච්චයේ ප්‍රහීන බවට පත් කිරීමට නම් අනිවාර්යයෙන්ම උද්දච්චයේ ප්‍රහීන කිරීමට විදර්ශනා භාවනා කළ යුතු වෙනවා.
එහෙමනම් විදර්ශනා භාවනා කරනකොට තමයි සිතේ පවතින කෙලෙස් ධර්මතාවයන් වශයෙන් සෑම කෙලෙස් ධර්මතාවයක්ම ප්‍රහීන භාවයට පත්වන්නේ. නම් උද්දච්චයත් ප්‍රහීන භාවයකට පත්වන්නේ විදර්ශනා භාවනාවෙන් පමණයි. එන විදර්ශනා භාවනා කටයුතු දැනගෙන ඒ කරන කෙනාට පුළුවන්කම තියෙනවා සැබෑම වූ ආත්මාර්ථය තත්ත්වය දැනගන්න දකින්නට. නමුත් යම්කිසි කෙනෙක් මේ විදිහට විදර්ශනා භාවනා කටයුතු කරන්නේ නැත්නම් අසකන නාසය දිව ශරීරයේ මනසට රූප ශබ්ද ගන්ධ රස පහස හිතට දැනෙන අරමුණු සම්බන්ධ වෙන විට ඒ වර්තමාන මොහොතේ හට ගන්නා පංචස්කන්ධයේ අනුනාගෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් සලකමින් විදර්ශනා නුවණින් දකිමින් උද්දච්චය සහ කුක්කුච්චය අතුරු කෙලෙස් ධර්මතාවයන් ප්‍රහීන කිරීමේ ප්‍රායෝගික ක්‍රියාදාමයේ දන්නේ නැත්නම් අන්න ඒ කෙනා සැබෑවටම ආත්මාර්ථය තත්ත්වය දන්න කෙනෙක් වෙන්නේ නැහැ. නොදන්න කෙනෙක්මයි නොදකින්නෙක්මයි. නමුත් සැබෑ යම්කිසි කෙනෙක් මේ විදියට විදර්ශනා භාවනා කටයුතු කරනවා නම් උද්දච්ච කුක්කුච්ච හටගත්තාම ඒ මොහොතේ හට ගන්නා පංචස්කන්ධ යථා ස්වභාවයත් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් තේරුම් ගැනීම හරහා ඒ උද්දච්ච කුක්කුච්ච නිස්සරණේ දකින කෙනෙක් වෙනවා නම් ඒ හරහා කාමරාගයේ යට ප්‍රහීන වීම ක්‍රියාවලිය දකිනවා නම් උද්දච්චේ ප්‍රහීන වීම නුවණින් දකින්න පුළුවන්කම තියෙනවා නම් අන්න එවිට පුළුවන්කම තියෙනවා ඒ විදර්ශනා භාවනා කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් විදිහට ඇතිවන්නා මානසික සංසිඳීම කෙලෙස් ධර්මතාවයන් ප්‍රහීන වීමේ ක්‍රියාදාම තුල ලබන්නා මානසික නිරාමිස සුවය දකින කෙනෙක් ඇත්තම සැබෑවටම ආත්මාර්ථය තත්ත්වය දන්න කෙනෙක් ඊටමතරව දකින්නෙක් බවට පත් වෙනවා. එහෙමනම් සැබෑවටම කළ යුතු වන්නේ කුමක්ද? පරාර්ථය දකින්න දන්න කෙනෙක් නම් එතකොට ඒ වගේම ඒවා දන්න කෙනෙක් නම් දකින කෙනෙක් නම් තමන් විසින් පළමුව ආනාපානසති භාවනාව දසකසින භාවනාවන් ආදී භාවනාවන් කරලා සිතේ පවතින නොසන්සුන්කම යටපත් කරගෙන ක්‍රියාදාමයට ඇවිල්ලා අනිකුත් සෑම දිනාටමත් ඒ කියන භාවනා කටයුතු කියා දීමේ ක්‍රමවේදයට පැමිණෙන්නට ඕන. එතකොට ඇත්තටම පරාර්ථයේ තත්ත්වය දන්න කෙනෙක් වෙනවා. ඒ වගේම දකින කෙනෙක් වෙනවා අන්‍යයන්ගේ සිතෙත්. ඒතකොට මේ විදිහට නොසන්සුන්කම යටපත් වෙලා ඒගොල්ලන්ගේ ප්‍රකාශයන් ලැබෙනකොට අනේ අපි මේ විදිහට ආනාපානසති භාවනාව සිද්ධ කරුවා, අනේ මේ විදිහට අපි දසකසින භාවනාවන් ආදී කෙරුවා, මේ විදිහට නොසන්සුන්කම යටපත් වුණා. ඒකේ ඒ විදිහට අහන්න ලැබෙනවා නම් එතකොට ඒ පිළිබඳව වැටහීමක් තියෙනවා නම් ඇත්තට මේ දැකීම ආත්ම එතකොට ඒ උභයාර්ථය තත්ත්වය දන්න කෙනෙක් වෙනවා. දකින කෙනෙක් බවට එතන පරාර්ථය ඇත්තටම තත්ත්වය දන්න කෙනෙක් වෙනවා. දකින කෙනෙක් වෙනවා. එහෙමනම් ඇත්තටම අපි විසින් කළ යුතු වන්නේ පළමුව හොඳින් භාවනා කටයුතු කරගන්න අතරදී භාවනා කටයුතු කරන ලබන යෝගාවචරයන්ට උද්දච්චය යටපත් කර ගැනීමටත් ඒ වගේම උද්දච්ච කුක්කුච්චය කියන නීව ධර්මය යටපත් කිරීමටත් ප්‍රහීන කිරීමටත් අවශ්‍ය කරන භාවනා ක්‍රමවේදයන් සපයා දිය යුතු වෙනවා. එහෙමනම් උද්දච්චය යටපත් කිරීමට අවශ්‍ය කරන භාවනා ක්‍රමවේදයන් ලබා දීලා ඒ විදිහට පරාචර්යාව සඳහා කටයුතු කරලා ඒ පරාචර්යාව දකින්නට පුළුවන්කම තියෙනවා, දැනගන්න පුළුවන්, දකින්න පුළුවන්කම තියෙනවා ඒ හරහා. එතකොට ඒ වගේම තමයි විදර්ශනා භාවනා කටයුතු විශේෂයෙන්ම මතක කරගන්නට ඕන. තමන් විසින් විදර්ශනා භාවනා කටයුතු කරගැනීමෙන් අන්නේ ලෝකවාසී ඥාතීන්ට විදර්ශනා භාවනා කටයුතු කරන්නට පහසුකම් සපයන්නට පුළුවන් නම් තමන්ගේ ශ්‍රමය ධනය කාලය විපහදම් කරන්නට පුළුවන් නම් යෝගාවචර ස්වාමීන් වහන්සේලාට ඒ පහසුකම සපයන්නට පුළුවන් නම් ඇත්තට මේ කෙනා සැබෑවටම පරාර්ථයේ තත්ත්වය දන්න කෙනෙක් වෙනවා, දකින්න කෙනෙක් වෙනවා. අන්න එහෙම කෙනෙකුට උභයාර්ථය ඇති කරගන්නට පුළුවන්කම තියෙනවා. තමන්ගේ යහපත ඒකට තියාගන්නට පුළුවන්, අන්‍යයන්ගේ යහපත ඇති කරගන්නට පුළුවන්කම තියෙනවා. අන්න ඒ විදිහට කටයුතු කරනවා නම් භාග්‍යවතුන් වහන්සේ දේශනා කර වදාරනවා ඇතරම දුකලක් මූල්ලේ නොඅදාළ මන්ත්‍ර තබා හදාළ මන්ත්‍ර තබා නොවැටහි කියලා දේශනා කර වදාරනවා. ඒ විදිහට කටයුතු කරන්නේ නැත්නම්, තමන්ගේ යහපත පිණිස කටයුතු කරන්නේ නැත්නම්, අන්‍යයන්ගේ යහපත පිණිස කටයුතු කරන්නේ නැත්නම් මොකද වෙන්නේ? දිව කාලයක් තිස්සේ මතක තබාගත් දේවල් එහෙම අමතක වෙලා යනවා. කෙටි කාලයක් තිස්සේ මතක තබාගත් දේවල් ඉක්මනින් අමතක වෙලා යනවා. නමුත් යම් කිසි කෙනෙක් මේ විදිහට තමන්ගේ යහපත සාසන්නෙක් වෙනවා නම්, ඒ වගේ අන්‍යයන්ගේ යහපත සාසන්නෙක් වෙනවා නම්, තමන්ගේ සහ අන්‍යයන්ගේ යහපත උභයාර්ථය සාසන්නෙක් වෙනවා නම් අන්න එවිට පුළුවන්කම තියෙනවා වඩා පහසුවෙන් මේ කින කාර්යය සිදු කරගන්න. ඒ නිසා පාසල් අධ්‍යාපනය ලබන දරුවරුන් පහසුවෙන් හදවට තමන්ගේ දාන ශක්තිය, මත ශක්තිය වර්ධනය කරගන්න ඉතා පහසුවෙන් කරන්නට පුළුවන් ආනාපානසති භාවනාව. ඒ නිසා ආනාපානසති භාවනාව ඉතා පහසුවෙන්
එතකොට පීවර වශයෙන් කරගෙන යන්නට පුළුවන්කම තියෙනවා. ඒ විදිහට ඇති කරගත්තා සිතේ සංසිඳීම මත සිතේ ක්ලේශ ධර්මතාවයන් පංච නීවරණ ධර්මතාවයන් යටපත් වීම තුළ ඇති කරගත්තා සමාධිය මත පිහිටලා එතකොට පහසුවෙන් මේ අධ්‍යාපන කටයුතු කරගෙන යන්නට පුළුවන්කම තියෙනවා. පැය 3-4ක් තිස්සේ පාඩම් කරලත් හරියට මතක තියාවා ගන්නට බැරුව ගිය කාරණාවන් සමහරවිට පැය භාගයක් තිස්සේ නැත්නම් පැය කාලක් තිස්සේ සමහරවිට විනාඩි 5ක් තිස්සේ භාවනා කරලා ඔබ පාඩම් කරන කටයුතු වලට යොමු වුණොත් වඩා පහසුවෙන් ඔබේ ධාරණ ශක්තිය මත ශක්තිය වර්ධනය කරගන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම අතීත සංසාරික ප්‍රබල කුසල මත කරගන්න පුළුවන් වෙනවා. අතීත සංසාරික ප්‍රබල අකුසල යටපත් කරගන්න හැකියාව ලැබෙනවා. වර්තමාන භවයේදී ඔබ කරන භාවනාවන්ගෙන් විපාක වර්තමාන භවයේදී මත කරගන්නට පුළුවන්. කරන ප්‍රබල කුසල ක්‍රියාවන්ගේ විපාකයන් වර්තමාන භවයේදී මත කරගෙන ඊට පස්සේ පුළුවන්කම තියෙනවා ඔබට අධ්‍යාපන කටයුතු ඉතා පහසුවෙන් කරගෙන ඉහළ සාමාර්ථයන් ඇති කරගන්න හැකියාවක් ලැබෙනවා. ඒ වගේම ලබාගත් දැනුම උපකාර කරගෙන නොයෙකුත් නිර්මාණශීලී හැකියාවන් තුළින් නොයෙකුත් අලුත් දේවල් රටට හඳුන්වා දෙන්නට හැකියාව තියෙනවා. ඒ නිසා ඔබ විසින් කළ යුතු වන්නේ වඩාත් හොඳින් මේ විදිහට තමන්ගේ යහපත සාසන්නෙක් බවට පත් වීමයි. ඒ වගේම අන්‍යයන්ගේ යහපත සාසන්නෙක් බවට පත් වීමයි. ඉතින් දෙමාපියන් සමග එකතු වෙලා දුදරුවන්ට පුළුවන්කම තියෙනවා යෝගාචර ස්වාමීන් වහන්සේලාට භාවනා කටයුතු කිරීමට අවශ්‍ය කරන පහසුකම් සපයීමට දායක වෙන්නට, ඒ වගේම උපාසක උපාසිකාවන්ට ඒ පහසුකම් සපයන්නට, ඒ වගේම දෙමාපියන් විදිහට කල්පනා කළ යුතු වන්නේ අනේ අපේ දරුදරියොත් මේ විදිහට භාවනා කටයුතු කරගන්නවා නම් කොච්චර හොඳද. එතකොට ඉතා ඉක්මනට තමන්ගේ මතක ශක්තිය ඉති ගන්නට පුළුවන්, ධාරණ ශක්තිය දිනු කර ගන්නට පුළුවන්. ඒ විදිහට අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න පුළුවන්. ඒ නිසා දෙමාපියන්ගේ යුතුයකමක් සහ වගකීමක් වෙනවා තමන්ගේ දරුවන්ව නිවැරදි මාර්ග උපදේශකත්වයක් ඇතුව භාවනා කරන තැනකට යොමු කරලා භාවනා කටයුතු පුරුදු කරන්නට වැඩ කටයුතු සකසා දීම ඒ යුතුයකමක් සහ වගකීමක් වෙනවා. එන සෑම ගුරුවරයෙක්ගේම යුතුයකමක් සහ වගකීමක් වෙනවා දරුදරියන්ව භාවනා කටයුතු වලට යොමු කරලා ඒ විෂය අධ්‍යාපන කටයුතු පහසුවෙන් කරගෙන යාමට අවශ්‍ය කරන වාතාවරණය උදා කර දීම. එහෙමනම් ඇත්තටම භාවනා කටයුතු කිරීමට යම්කිසි ශිෂ්‍යයෙක් නැත්නම් කෙනෙක් කාලය ගන්නවා නම් ඒ කිසිසේත්ම ජීවිතේ කරගන්න පාඩුවක් නොවේ. අධ්‍යාපන ලබන දරුවන් භාවනා කටයුතු කරනවා නම් දෙමාපිය විසින් තේරුම් ගත යුතු වන්නේ පාඩුවක් නොවේ. වෙනදට වඩා හොඳින් අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට ඉමහත් උපකාරයක් වෙනවා. දරුවන්ගේ ධාරණ ශක්තිය මත ශක්තිය වර්ධනය කර ගන්න උපකාරයක් වෙනවා. මේ සූත්‍රයට අනුකූලව හොඳින් තේරුම් ගන්න. ඒ නිසා කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව දෙමාපියන් විසින් තම දරුවන්ට කරුණාවෙන් මෛත්‍රිය දක්වලා ඉතින් භාවනා කටයුතු කිරීමට විශේෂ වශයෙන්ම යොමු කිරීමක් කළ යුතු වෙනවා. දෙමාපියනොත් මේ භාවනා කටයුතු කරමින් ආනිසංස පාර්ශ්වය හොඳින් දැනගෙනම කරනවා නම් එතකොට ප්‍රායෝගික අත්දැකීමක් ඇතිවම දරුවන්ව මේ මාර්ගයට යොමු කරන්නට පුළුවන්කම තියෙනවා. දැන් මේ උද්දච්ච කුක්කුච්චේ පවතින ස්වභාවයේ උපමාවත් වලින් පැහැදිලි කිරීමට තමයි බලාපොරොත්තු වෙන්නේ. ඊට කලින් කුක්කුච්චේ ස්වභාවය පැහැදිලි කළ යුතු වෙනවා. කුක්කුච්චේ කියලා කියන්නේ එහෙනම් පසුතැවීම. එහෙනම් මේ පසුතැවීම අකාපුවාම කරන්නට උන භාවනාවන් පිළිබඳව එතකොට අපි නීවරණ ධර්මයන් සාකච්ඡා කරනකොට පැහැදිලි කරනු ලැබුවා. එහෙනම් කුක්කුච්චයක් සිතේ හටගත්තාම පසුතැවීමක් හටගත්තාම හොඳම දේ තමයි අතීතයේ තමන් විසින් කරගත්තා ප්‍රබල කුසල ධර්මතාවයන් පින්කම් ගැන හිතලා කටයුතු හිතලා සතුටු වෙන එක. ඒ වගේම තමයි අනාගතේ කරන්න බලාපොරොත්තු වෙන බොහෝ පින්කම් ගැන හිතලා සතුටු වෙන එක. ඒ වගේම එහෙම සතුටු වෙලා ශීලානුස්සති භාවනාව, ඡාගානුස්සති භාවනාව, දේවතානුස්සති භාවනාව, උපසමානුස්සති භාවනාව විශේෂයි. අන්නේ භාවනාවන් කටයුතු කරලා ඒ හටගත්තා සිතේ උද්දච්ච කුක්කුච්චය යටපත් කරගන්නට පුළුවන්කම තියෙනවා. අන්නේ ක්‍රියාදාමයකට පුළුවන්කම තියෙන කුක්කුච්චය සිතෙන් අයින් කරගන්නට. එහෙම අතරම දන්න කෙනා වැඩ පිළිවෙල දන්න කෙනා අතරම තමන්ගේ යහපත දන්න කෙනෙක් වෙනවා. ආත්මාර්ථ තත්ත්වය දන්න කෙනෙක් වෙනවා. ඒ වගේම ඒ හරහා කුක්කුච්චේ ප්‍රහීන කරගන්න එක ඇතරම තමන්ගේ සුභසිද්ධිය දකින්නෙක් වෙනවා. ඒ නිසා ඔබ විසින් මේ විදිහට භාවනා කටයුතු කරගනිමින් කුක්කුච්චේ යටපත් කිරීමට අවශ්‍ය කරන ක්‍රියාදාමය කරමින් අන්‍යයන්ටත් ඒ භාවනා කටයුතු කරගෙන යාමට පහසු වෙන සපයන්නට පුළුවන්කම තියෙනවා නම් විවිධායුරින් ඒ අතරම පරාර්ථයේ ඔබ දන්න කෙනෙක් වෙනවා, දකින්න කෙනෙක් බවට පත් වෙන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමන්ගේ යහපත සහ අන්‍යයන්ගේ යහපත සාසනෙක් බවට පත් වෙන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා කුක්කුච්ච නීවරණ ධර්ම උද්දච්ච කුක්කුච්ච කියන නීවරණ ධර්මය ගැන කතා කරනකොට කුක්කුච්ච සිතේ ඇති වුනහම
කරන භාවනාවන් පිළිබඳ හොඳින් සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මේ පිළිබඳව අතරම භාවනා පූර්වකෘත්‍ය හතර කමඨහන් සහ තවත් අමතර භාවනාවන් කියන ධර්ම ග්‍රන්ථය තුළින් මේ කුක්කුච්චේ ප්‍රහීන කිරීමට කළ යුතු භාවනාවන් පිළිබඳව වැඩිපුර විස්තර දැනගෙන හොඳින් කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම උද්දච්ච නීවරණ ධර්මයේ උද්දච්ච කියන මේ නීවරණ ධර්මයේ උද්දච්ච කියන ඒ මානසික ස්වභාවය ඒ සිතුවිලි යටපත් කිරීමට අවශ්‍ය කරන භාවනාව වශයෙන් පියවරෙන් පියවරට ආනාපානසති භාවනා කරගෙන යාමට වෙනම ධර්ම ග්‍රන්ථයක් සම්පාදනය වෙලා තියෙනවා. ඒ ධර්ම ග්‍රන්ථයට අනුකූලව ආනාපානසති භාවනාවේ අධීර වශයෙන් සමාධි කර්තාවයන් දිනු කරගෙන පුළුවන්කම දිනන හිත ඒකාග්‍රතාවයේ හොඳින් දිනු කර ගැනීමට කටයුතු කරන්න. එහෙමනම් මේ දේ අපි ප්‍රකාශ කරනවා පමණක් නොවේ. එතකොට මේ උද්දච්චය කුක්කුච්ච යටපත් කිරීමට සීල නීවරණ ධර්මයන් යටපත් කිරීමට වෙනම ධර්ම ග්‍රන්ථයන් සම්පාදනය වෙලා තියෙනවා. ඊට අවශ්‍ය කරන යෝග්‍ය භාවනාවන් කිරීමට. ඒ නිසා ඒ භාවනා ක්‍රමවේදයන් ප්‍රවේශ වෙලා ලංකා වාසී ලෝක වාසීලුම ඥාතිවරුන්ට තමන්ගේ යහපත සලසා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම අන්‍යයන්ගේ යහපත සලසා ගැනීමෙන් මෙලව යහපත පරලොව යහපතට අමතරව මෙලව පරලොව ජයගෙන අමා මහ නිවන සංසීමේ භාග්‍ය වාසනාවත් උදා කර ගන්නට පුළුවන්කම තියෙනවා. උද්දච්ච කුක්කුච්ච කියන නිවන ධර්මයේ පවතින ඒ ස්වභාවය උපමාවත් තුළින් පැහැදිලි කිරීමක් තමයි මේ සිද්ධ කරන බලාපොරොත්තු වෙන්නේ. බමුණ යම්සේ දිය බඳුනක් සුළඟින් කම්පිත වූයේ සැලුනේ බැමුණේ හටගත් රළ ඇත්තේ වේද ඇසති පුරුෂයෙක් එහි සිය මුව සටහන බලන්නේ තතුසේ නොදන්නේ නොදක්නේ. එහෙමනම් සිතේ පවතින නොසන්සුන්කම කියලා කියන්නේ සෑමිටකම සිතේ පවතින චංචල ස්වභාවයක් තමයි පැහැදිලි කරනු ලබන්නේ. නොසන්සුන් ස්වභාවයක් විසිරුණු ස්වභාවයක්. එහෙමනම් ඒ ස්වභාවය පෙන්වා දීමට භාග්‍යවතුන් වහන්සේ අගන අපමාවක් පෙන්වා දීලා තිනවා. යම්කිසි ආකාරයකට දිය බඳුනක් තියෙනවා. මේ දිය බඳුනේ ජලය සුළඟින් කම්පිත වෙලා තියෙන රැලි එහාට මෙහාට ගමන් කරනවා. අර වැවක තියෙන වැවක මේ තියෙන සඩපහර වගේ. ඊට පස්සේ සුළඟෙන් එහාට මෙහාට සැලෙනකොට ඊට පස්සේ මොකද කරන්නේ? යම්කිසි කෙනෙක් ඒ උඩින් බලනවා. එතකොට දිය ගාවට ඇවිල්ලා උඩින් බලනවා තමන්ගේ මූණ. ඒතර මූණ දකින්න පුළුවන්ද? ඒ ජලයේ මත පිට තමන්ගේ මූණ දකින්න පුළුවන්ද? පුළුවන් කමක් නැහැ. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ දේශනාවට අනුකූලව ඇත්තටම මේ සූත්‍රය අවසන් වෙන විදර්ශනා භාවනාව මේ පැත්තෙන්. ඒ නිසා මෙන්න මේ වගේ නොසන්සුන් හිතක් තියෙනවා නම් හිතේ එකඟකමක් නැත්තම් අන්න ඒ කෙනාට පුළුවන් කමක් නැහැ. ඇහැ කන නාසය දිව ශරීරයේ මනස කියන ආයතනයන්ට රූප ශබ්ද ගන්ධ රස පහස හිතට දැනෙන අරමුණු වෙනකොට අන්නේ අරමුණු වල යථා ස්වභාවයේ හට ගැනීම සහ නැතිවීම විදර්ශනා නුවණින් දැනගන්නට පුළුවන්කමකුත් නැහැ. විදර්ශනා නුවණින් දකින්නට පුළුවන්කමක් ඇත්තෙත් නැහැ. ඉතින් ඒ නිසා යෝගාවචර වන සෑම දිනම පළමුව සිතේ ඒකාග්‍රතාවය ඇති කර ගැනීම සඳහා හොඳින් මේ ආනාපානසති භාවනාව දසකසින භාවනාවන් හොඳින් දිනු කරගන්න පුළුවන් නම් පළමුව ඊට පස්සේ නැත්නම් වෙනයම් භාවනාවක් තුළින් හෝ සිතේ නොසන්සුන්කම යටපත් කරගෙන වෙනයම් සමත භාවනා ආරමුණක් වශයෙන් බුද්ධානුස්සති භාවනාව, කායගතසති භාවනාව ආදී දසසුබ නවසීවතක දසසෝ භාවනාව, නවසීවතක භාවනාව ආදී භාවනාවන් තුලින් පුළුවන්කම තියෙනවා නම් ඒ නිවන ධර්ම යටපත් කරගන්න ක්‍රියාදාමයකට පැමිණෙන්නට උද්දච්චය යටපත් කරගන්න ක්‍රියාදාමයකට අන්න එවිට වඩාත් හොඳින් පහසුවෙන් පුළුවන්කම තියෙනවා. කොහොමද ඒ විදියට පංචස්කන්ධය යථා ස්වභාවයේ හොඳින් තේරුම් ගන්නෙක් බවට පත්වන්නට. ඒ නිසා ඒ විදියට සුලින්ගසි සමාධි දිනු කරගන්න අවශ්‍ය කරන ක්‍රමවේද විවෘතලා තියෙනවා. කරගෙන යන්නට පුළුවන්කම තියෙනවා. එතකොට අපි තේරුම් ගත යුතු වෙනවා සිතේ නොසන්සුන්කම හිතක් තියෙනවා නම් ජීවිතයේ කිසි දෙයක් ඒකට කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා සෑම කර්තව්‍යකටම බාධාවක් වෙන නොසන්සුන් සිත එනොසන්සුන් සිත ඒ විසිරුණු සිත සමාන කරලා තියෙනවා. අතරම මේ විදිහට මේ සඩපහ මේ ඒ කියන්නේ කම්පිත වෙලා තියෙන ජලයේ මේකට කැළැතිලා තියෙන ජලය එහාට මෙහාට සෙල්ලෙන. එතකොට ඒ ජල භාජනයකට සමාන කරලා තියෙනවා. ඒ ජල භාජනයක් වගේ තමයි හැම ජල භාජනයක් වගේ තමයි ඇත්තටම නොසන්සුන් සිත කියන්නේ කියලා හොඳින් තේරුම් ගත යුතු වෙනවා. බමුණ එසේයින්ම යම් කලක උද්දච්ච කුක්කුච්චෙන් මඩන ලද උද්දච්ච කුක්කුච්ච යනු ගිය සිතින් යුතුව විසේද උපං උද්දච්ච කුක්කුච්චයගේ නිස්සරණයත් ඇදසැටියත් නොදනීද එසමේ ආත්මාර්ථයත් තතුසේ නොදනී නොදකි පරාර්ථයත් එසමේ උභයාර්ථයත් තතුසේ නොදනී නොදකි
දිගු කලක් මුල්ලි නොහදාල මන්ත්‍ර තබා හදාල මන්ත්‍ර පවා නොවැටෙහි. එහෙනම් යම් කිසි කෙනෙකුගේ හිතේ උද්දච්ච කුක්කුච්චේ හට ගන්නකොට අන්න ඒ යටපත් කිරීමට අවශ්‍ය කරන සමත භාවනාවන් කරන්නට ඕන. එimhe සමත භාවනාවන් කරන්නට දන්න කෙනා, ඒ වගේ සමත භාවනාවන් කරන කෙනාට ඇත්තටම ආත්මාර්ථයේ තතසේ දැනගන්නට පුළුවන්, දකින්නට පුළුවන්. නමුත් යම් කිසි කෙනෙකුගේ හිතේ උද්දච්ච කුක්කුච්චේ ආවට පස්සේ යටපත් කිරීමට අවශ්‍ය කරන සමත භාවනාවන් පිළිබඳ වැටහීමක් ඇත්තෙත් නැත්නම්, ඒ වගේම ඒ සමත භාවනාවන් කරන්නෙත් නැත්නම් තමන්ගේ යහපත පිණිස අතරම කරන්නට ඕන දේ දන්න කෙනෙක් වෙන්නෙත් නැහැ. ඒ සඳහා තමන්ගේ යහපත දකින්න කෙනෙක් බවට පත්වන්නෙත් නැහැ. ඉතින් එහෙම කෙනෙකුට පරාර්ථය කරන්නට හැකියාවක් නැහැ. තමන්ගේ අන්‍යයන්ගේ යහපත පිණිස හේතු වෙන දෙයක් කරන්නට හම්බ වෙන්නේ හරියට. ඒ නිසා පරාර්ථය දන්න කෙනෙක් වෙන්නටත් හැකියාව අඩු වෙනවා. දකින්නට තියෙන හැකියාවත් ඒ හරහා අඩු වෙනවාමයි. ඉතින් ඒ නිසා හොඳින් තේරුම් ගත යුතු වෙනවා මේ කාරණේ. එහෙමනම් තමන්ගේ යහපත සහ අන්‍යයන්ගේ යහපත සඳහා කටයුතු කරන්නෙක් නම් පළමුව භාවනා කටයුතු කරන්නෙක් බවට පත් වෙන්නට ඕනකම තියෙනවාමයි. එහෙමනම් ඒ විදිහට මේ උද්දච්ච කුක්කුච්චේ යටපත් කිරීමට නොවේ ප්‍රහීන කිරීමට විදර්ශනා භාවනා කටයුතු කරනවා නම් උද්දච්ච කුක්කුච්චේ හටගත්තා වූ මොහොතේ හටගන්නා පංචස්කන්ධය හොඳින් තේරුම්ගෙන විදර්ශනා භාවනාවට යොමු කරනවා නම් නැත්නම් සරලව හරි උද්දච්ච කුක්කුච්චේ හටගත්තාම ඒ මොහොතේ හටගන්නා නාම රූප ධර්මතාවය වෙන් කරගෙන විදර්ශනා භාවනාවට එනවා නම් එවිට මොකද වෙන්නේ? අන්න එවිට මේ විදර්ශනා භාවනාව නිසා කෙලස් ධර්මතාවයන් ප්‍රහීන කිරීමේ ක්‍රියාදාමය තුළ විශාල සතරක් නිරාමයේ සුවයක් දකින්නට අත්දින්නට පුළුවන්කම තියෙනවා. අන්න එවිට ආත්මාර්ථ තතසේ දන්න කෙනෙක් බවට පමණක් නෙවෙයි, ආත්මාර්ථයේ සැබෑවටම යථා ආත්මාර්ථය අතරම දකින්න කෙනෙක් බවට පත් වෙනවා. ඒ කියන්නේ තමන්ගේ සුභසිද්ධිය යහපත ඉහළින්ම දකින්න කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් එනිසා ඔබට පුළුවන්කම තියෙනවා නම් ඒ විදිහට භාවනා කටයුතු කරමින් අන්‍ය ඥාතීන්ටත් භාවනා කටයුතු කරගෙන යාමට අවශ්‍ය කරන පහසු විදිහේ සපයනට පුළුවන්කම තියෙනවා නම් එතකොට පුළුවන්කම තියෙනවා ඔබේ සිතේ වගේම අන්‍යයන්ගේ සිතෙත් උද්දච්චය එතකොට යටපත් වෙන හැටි එතකොට තීරුම් ගන්නට ඒ වගේම ප්‍රහීන වෙන හැටි අවබෝධ කරගන්නට හැකියාව තියෙනවා. එවිට පුළුවන්කම තියෙනවා එතකොට අන්‍යයන්ගේ යහපත සැලසීම තතු දැනගන්නට පුළුවන්කම තියෙනවා. ඒ දකින්නට පුළුවන්කම තියෙනවා. ඉතින් මේ විදිහට කටයුතු කරන කෙනෙක් නම් එතකොට ඉහළම ආකාරයේ යහපත සලසන්නේ බවට පත් වෙනවා. නමුත් අනිකුත් ආකාරයකින් හෝ යහපත සලසන්නට පුළුවන්කම තියෙනවා නම් දුගී මගේ සෑම දිනාට අවශ්‍ය කරන ආකාරයට කය පැවැත්වා ගැනීමට අවශ්‍ය කරන ආදී ප්‍රත්‍යපහසුකම් සපයන්නට පුළුවන්කම තියෙනවා නම් ඒ වගේම දසුර මහාතර විදිහට කායික රෝගයන් සුවපත් කරනවා නම් ඒ වගේම නොයෙකුත් රැකියාවන් කරමින් එතකොට මේ නොයෙකුත් ආකාරයේ ගොවි මහාතර විදිහට ගොවිතැන් කරමින් එතකොට කෑම බීම ජනතාවට ලබා දීම කරනවා නම් ඒ සෑම දෙයක්ම පරාචාරය සඳහා කටයුතු කිරීමක් වන අතරදී නමුත් කය පෝෂණය කිරීමට උදව් කරනවට වඩා මනස දියුණු කර ගැනීමට මනස පෝෂණය කර ගැනීමට කරන උදව්පකාරය සෑම විටකම ඒ කය පෝෂණය කිරීමට කරන උපකාරයට වඩා ලක්ෂ කෝටි වාර ගණනක් ඉහළින් පවතිනවා. ඉතින් නිසා ඔබගේ පරාර්ථ චර්යාව තුළ අංක 1කට තබා ගත යුතු වන්නේ අංක 1 වැදගත්කම වශයෙන් තබා ගත යුතු වන්නේ මනස පෝෂණය කිරීමට තමන්ගේ ශ්‍රමය ධනය කාලය විය පැහැදන් කිරීමයි. එවිට ඔබට ඒ කරගත්තා අගනා ශ්‍රේෂ්ඨ වූ පුණ්‍ය ශක්තියම ඔබගේ ආත්මාර්ථයේ පිණිස උපකාරයක් වෙනවා. නමුත් ඔබ පරාර්ථය සඳහා කටයුතු කරන්නෙක් වෙන්නේ නැත්නම් ඔබට ඇත්තම ඒ පුණ්‍ය ශක්තිය ගොඩනගා ගන්න අමාරු වෙන නිසා ඊට පස්සේ මොකද වෙන්නේ? අවශ්‍ය කරන පාරමිතා ධර්මතාවයන් දිනු බවට පත්වන නිසා ඔබගේ ඉහළම ආත්මාර්ථය සලස ගන්නට හැකියාවක් ලැබෙනවා බොහොම අඩුයි. බෝසතාණන් වහන්සේලා තමන් වහන්සේලාගේ ඉහළම යහපත සලසා ගන්න පළමුව සිදු කරන්නේ කුමක්ද? අන්‍යයන්ගේ ඉහළම යහපත සලසාලීමට කටයුතු කරනු ලබනවා. ඒ නිසා තමයි කල්ප ගානක් මුල්ලේ දසපාරමිතා ධර්මයන් පාරමී උපපාරමී පරමත්ත පාරමී වශයෙන් සම්පූර්ණ කරගනු ලබන්නේ. ඒ අති බිහිසුණු අති භයානක සංසාර ගමනක් තුලින් තමයි ඒ කාර්යයන් කරගනු ලබන්නේ. එහෙමනම් ඔබත් අන්‍යයන්ගේ යහපත සලසන්නෙක් බවට පළමුව පත් විය යුතු වෙනවා. ඉහළම පරාචාර්යාවකට කටයුතු කරන්නෙක් බවට පත් වෙනවා. ඔබට ඉහළම පරාචාර්යාව තුළ ඉහළම ආනිසංසයක් ඇති කරගත හැකි වන්නේ ඉහළම ආනිසංසදායක පුණ්‍ය ක්‍රියාව වන්නේ අංගුත්තර නිකායේ වේලාම සූත්‍රයට අනුකූල විදර්ශනා භාවනාවයි. අසරසනක් නමුත් විදර්ශනා භාවනාව කරනවා නම් ඇසරලස් පියා ගන්න කාලයක් නමුත් ඇස් පියාගෙන ඇසර ගන්න කාලයක් නමුත් ඇස් පියාගෙන ඇසරන කාලයක් නමුත් විදර්ශනා භාවනා කටයුතු කරනවා නම් එය තමයි ශ්‍රේෂ්ඨතම පුණ්‍ය ක්‍රියාව වශයෙන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කර වදාළා තියෙනවා. ඒ නිසා ඔබ විසින්
අන්‍යයන්ගේ ඉහළම යහපත සැලසීම සඳහා විදර්ශනා භාවනා කටයුතු කරගෙන යාමට යෝගාචර ස්වාමීන් වහන්සේලාට උදව් උපකාර කරන්නට පුළුවන් නම් ගිහි උපාසක උපාසිකාවන්ට උදව් උපකාර කරන්නට පුළුවන් නම් ඒ වගේම සිසු දරු දරියන්ට උදව් කරන්නට පුළුවන් නම් ඒ වගේම පිරිවෙන් අධ්‍යාපන තුළ අධ්‍යාපන කටයුතු කරන ලබන්නා වූ ඒ පින්වන්ත ස්වාමීන් වහන්සේලාගේ පුණ්‍යවන්ත ජීවිතයේ වීකිලා යන්නට ඉඩ දෙන්නේ නැතුව පින්වන්ත ජීවිතේ එහෙම වීකිලා ගිහිල්ලා ඊට පස්සේ උපවදින මට්ටමට මනසපත් වෙන්න ඉඩ දෙන්නේ නැතුව ඔබට පුළුවන්කම තියෙනවා නම් ඒ පිරිවෙන් අධ්‍යාපනය ලබන්නා ඒ ස්වාමීන් වහන්සේලාටත් ඒතර කල්ප කෝටි ගණනකට පස්සේ ලැබිච්ච අවස්ථාව පැවිදි බවට පත් වීම කියලා කියන්නේ. එතකොට ලංකාවේ මේ වෙන විට කෝටි දෙකකට ආසන සංඛ්‍යාව ජනතාව ඉන්නකොට මේ වෙන විට ස්වාමීන් වහන්සේලා සිටින්නේ 25000 30000ක් වගේ ප්‍රමාණයක්. ඒ නිසා පිරිවෙන් අධ්‍යාපන තුළ අධ්‍යාපන කටයුතු ලබන ඒ ස්වාමීන් වහන්සේලාව ඔබ අතන සෑමිටකම ඔබ විසින් ආරක්ෂා කරගත යුතු වෙනවා. එන ආරක්ෂා කරගෙන යාමට පවතින හොඳම ක්‍රමවේදය තමයි අනේ මේ පින්වන්ත ස්වාමීන් වහන්සේලාගේ පරාර්ථය ඔබ විසින් දැකලා ඒ ස්වාමීන් වහන්සේලාටත් ඒ අවශ්‍ය කරන භවනා කටයුතු කරන මාර්ගයේ පහසු වෙන සපයන්නට පුළුවන් නම් අන්න එවිට පුළුවන්කම තියෙනවා විශාල වශයෙන් ඒ ස්වාමීන් වහන්සේලාගේ ආත්මාර්ථය සාර්ථක කරන්නට පුළුවන්කම තියෙනවා. පසුව ඒ ස්වාමීන් වහන්සේලාට දෙවනුව ප්‍රාර්ථය සඳහා කටයුතු කරන්න හැකියාව තියෙනවා. නමුත් ආත්මාර්ථය සඳහා කටයුතු කරගන්නේ නැති කෙනෙකුට පරාර්ථය සඳහා කටයුතු කරන්නට හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඒක හොඳින් තේරුම් ගත යුතු වෙනවා මේ වදන. මොකද ඒකට හේතුව පිරින අධ්‍යාපන ක්‍රමයන් තුළදී ඇත්තටම තමන්ගේ යහපත සලසා ගැනීමට අවශ්‍ය කරන කර්තව්‍යයන් වෙනුවෙන් කාලයේ ඇත්තටම මිඩංගු කරන්නේ නැති තරම්. මොකද තමන්ගේ යහපත කියලා කියන්නේ ඇත්තටම භවනා කටයුතු කිරීම තුළ ලබන්නා සැලසීමමයි. ඒවම තමයි මේ අදහස් කරලා තියෙන්නේ. එහෙමනම් ඒ විදිහට තමන්ගේ යහපත සලස ගන්නේ නැත්තම් නිවන ධර්ම යටපත් වීම තුළ සතරස් සැනසීම බුද්ධ විදින මට්ටමට ඒක විදිහට ක්‍රමවේදය සකසලා නැත්තම් මොකද වෙන්නේ? ඇත්තටම ආත්මාර්ථය තුසේ දැනගන්න පුළුවන් කමක් නැහැ, දකින්න පුළුවන් කමක් නැහැ. සමස්ත පිරිවෙන අධ්‍යාපනය තුළ සමහර වර්ෂ ගාණක් ඉගෙන ගත්තත් එහි ප්‍රතිඵලයේ විදිහට ඒ ස්වාමීන් වහන්සේලාට පරාර්ථයට අවශ්‍ය කරන දේ දන්නේ නැහැ. අන්‍යයන්ගේ යහපත පිණිස උපකාර වෙන දන්නේ නැහැ. ඒ ස්වාමීන් වහන්සේලාට අන්‍යයන්ට භාවනා කටයුතු කියා දෙන, ලෝකවාසී ඥාතීන්ට භාවනා කටයුතු කියා දෙන විදිහට කියා දෙන වාතාවරණයක් ඇති කර ගන්න පුළුවන් කමක් නැහැ. විධිමත් මාර්ග උපදේශකයන් බවට පත් වෙන්නට හැකියාවක් ඇත්තේ නැහැ. එහි ප්‍රතිපලයක් විදිහට ප්‍රාර්ථය සඳහා අවශ්‍ය කරන කර්තව්‍ය කරන්නට හැකියාවක් ඇත්තේ නැහැ. එහි ප්‍රතිපලයක් විදිහට බොහෝ ස්වාමීන් වහන්සේලා බුදු ශාසනය කෙරෙහි කලකිරිලා සිවුරවත් කරලා ඒ කියන්නේ උපවැදි වෙලා යනවා. ඒ විට ගිහි ජීවිතයන් ගත කරමින් ආය නැවත පංච කාම භෝගී ජීවිතයන්ට යොමු වෙනවා. ඒ බොහෝ විට දැන් සිද්ධ වෙන දෙයක් 90ට වැඩි ප්‍රමාණයක් උපවැදින බව තමයි මේ ආරංචි වෙලා තියෙන්නේ. ඒ නිසා අප විසින් බුදු ශාසනය ආරක්ෂා කරනවා කියලා නොයෙකුත් දේවල් කර ඉඳලා වැඩක් වෙන්නේ නැහැ. ඇත්තටම තමන්ගේ ආත්මාර්ථයේ පිණිස පවතින සැබෑවටම පවතින දේ හොඳින් තේරුම් අරගෙන තමන්ගේ එතකොට තමන්ගේ පෞද්ගලික යහපත පිණිස සුභසිද්ධියේ පවතින දේ හරියට තේරුම් අරගෙන ඒ ස්වාමීන් වහන්සේලාට විධිවත් මාර්ග පුරුෂකත්වයක් ඇතුව ඒ භාවනා කටයුතු කරන්නට පුළුවන් වාතාවරණයක් ඒ තැන්වල සාදී යුතු වෙනවා. එහෙම නැත්නම් මොකද වෙන්නේ? බුදු ශාසනය තුළ විශාල අර්බුදයක් නිර්මාණය වීමයි සිද්ධ වෙන්නේ. සම්මා සම්බුදු ශාසනය බැබලේවා කියලා කොතෙන්දරට අපි කතා කරුවට වැඩක් වෙන්නේ නැහැ. බැබලීමට අවශ්‍ය කරන ක්‍රමවේදය දන්නේ නැත්නම්. ඉතින් ඒ නිසා මේවන් වූ ආකාර වැඩපිළිවෙලක් තුලින් පමණයි සම්මා සම්බුදු ශාසනය ආරක්ෂා කරන්නට පුළුවන්කම තියෙන්නේ. බබලන්නට පුළුවන්කම තියෙන්නේ. පළමුව ඇත්තටම තමන්ගේ ආත්මාර්ථයේ තතුසේ දන්න කෙනෙක් බවට පත් කරන්නට ඕන, දකින්න කෙනෙක් බවට පත් කරන්නට ඕන. පැවිදින ස්වාමීන් වහන්සේලා ඒ මට්ටමට පත් කළ යුතු වන්නේ ඇත්තටම පැවිදීමට පෙරම ඒ භාවනා ක්‍රමවේදයන් ලබා දීලා තමන්ගේ යහපත දකින්න කෙනෙක් බවට පත් කළ ගත යුතු, දන්න කෙනෙක් බවට පත් කළ යුතු වෙනවා. දකින්න කෙනෙක් බවට පත් වෙලා එතකොට ඇත්තටම පැවිදි බවට පත්වන්නේ ඇත්තටම බුදු ශාසනය කියන්නේ කුමක්ද කියලා දැනගෙන අපේ විසින් ඇත්තටම පැවිදි බවට පත් උනේ ඇත්තටම බුදු ශාසනය තුළදී ඒ ප්‍රතිපatti ශාසනය තුළදී ඒ අවශ්‍ය කරන ඇත්තටම බොහෝ දේවල් හොඳින් දැනගෙනමයි. ඉතින් නිසා ප්‍රතිවේදයට අවශ්‍ය කරන සෑම දෙයක්ම හොඳින් දැනගෙනම තමයි අපි පැවිදි බවට පත් උනේ. ඉතින් නිසා අතන මනස පැවිදි කිරීමට අවශ්‍ය කරන දේවල් අතරම මේ අපි ගිහි ජීවිතය තුළදී ළඟා කරගෙන තිබුණේ අපිට අවශ්‍යකම තිබුණේ කුමක්ද? කය පැවිදි කරගෙන ීමට පමණයි අවශ්‍ය වෙලා තිබුණේ. එහෙමනම් ඒතකොට කය පැවිදි වුණාට වැඩක් වෙන්නේ නැහැ. මනස පැවිදි කරන ක්‍රමවේදය දන්නේ නැත්නම්. ඒ නිසා මනස පැවිදි කර ගැනීම කියන කාරණේ අමතර කාරණා බවට පත් කර ගන්න නැතුව
ඉස්සෙල්ලා අතරම ගිහි ජීවිතේ ඉඳන්ම මනස පැවිදි කරන වැඩපිළිවෙලක් ඒ පින්වත් ස්වාමීන් වහන්සේලා පැවිදි වෙන්නට කලින් ඇති කරන්නට පුළුවන්කම තියෙනවා නම් ඒ ස්වාමීන් වහන්සේලා ඊට පස්සේ ඇති කර ගන්න ඇතරම මනස පැවිදි කරන වැඩපිළිවෙල දැනගෙන තමයි කය පැවිදි වෙන්නේ. අන්න එතකොට සම්මා සම්බුද්ධ ශාසනය එතකොට চিරා කාලයක් හොඳට රැකවරණය ඇතු හොඳට ආරක්ෂා වෙලා තියෙනවා. නමුත් මොකද කරමු ලබන්නේ මනස පැවිදි කර ගන්නවා කියන චේතනාවෙන් සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සත්‍ය කරණත්තායි ඉමං කාසාවං කහෙත්වා පබ්බාජේත මම් බන්තේ කියලා මේ විදියට පැවිදි වුණාට මොකද වෙන්නේ? ඒ විදිහට ඉල්ලලා පැවිදි බවට පත් වුණාට මොකද වෙන්නේ? පුළුවන්කමක් නැහැ. අතරම තමන් වහන්සේලාගේ නිස්සර දුක යටපත් කිරීමට අවශ්‍ය කරන ක්‍රියාදාමය දන්නේ නැත්නම් ඒතර මොකද වෙන්නේ? සමහර බොහෝ විට වෙන්නේ මොකද්ද? දුක නැති කර ගැනීමට කියලා පැවිදි බවට පත් වෙලා දුකම එක්කහ කර ගැනීමක් තමයි නේද බොහෝ විට සිද්ධ වෙන්නේ. මොකද ඒකට හේතුව භාවනා මාර්ගයෙන් පිට කොහොම තමන්ගේ දුක නැති කර ගැනීමක් අපේක්ෂා කරන්නේ. ඉතින් ඒ නිසා තේරුම් ගත යුතු වෙනවා ඉස්සෙල්ලා පැවිදි වෙන අරමුණ හොඳින් තේරුම් ගන්න ඒ අරමුණ ඔස්සේ ගමන් කිරීමට අවශ්‍ය කරන වැඩපිළිවෙල වහ බුදු ශාසනය තුළ ඇති කළ යුතු වෙනවා. එහෙම නැත්නම් තව කාලයක් යනකොට මොකද වෙන්නේ? බුදු ශාසනය ආරක්ෂා කරගන්නවා කියලා නොයෙකුත් ආකාරයේ නන් දෙඩෙව්වට වැඩක් වෙන්නේ නැහැ. ඒත් මොකද වෙන්නේ? ඒ විදිහට නන් දොඩලා අන්තිමට බුදු ශාසනයේ පරිහානියටම දායක වෙන්නේ බවට පත් වෙනවා. ඒ නිසා ඒ විදිහට අපි විසින් තේරුම් අරගෙන ආත්මාර්ථය සඳහා කටයුතු කරන ස්වාමීන් වහන්සේලා පිරිසක් ඇති කරමු. භාවනා කටයුතු මාර්ගය පෙන්වා දීලා ඊට පස්සේ පුළුවන්කම තියෙයි ඒ ස්වාමීන් වහන්සේලාගේ විශාල පරාර්ථ චර්යාව විදින විශාල ස්වාමීන් වහන්සේලා පිරිසක් දකින්නට පුළුවන්කම තියෙයි. අන්න ඒ විදිහට බුදු ශාසනය සෑම කල්ලියම ආරක්ෂාව වෙලා තියෙයි. ඒ නිසා එවන් ආකාරයේ වැඩ පිළිවෙලක් සඳහන් කරමින් අපි මේ දේශනාව පවත්වන්නට හේතුව අතරම මොකද හේතුව බුදු ශාසනයේ ආරක්ෂාව අතරම පවතින සෑම විටකම මහා සංඝරත්නයේ මතමයි. ඉතින් මහා සංඝරත්නයේ අතරම සැබෑ විටම ආත්මාර්ථයට අවශ්‍ය කරගන්නවා නම් අතරම පරාර්ථචාරව සඳහා කටයුතු කරනු ලබනවා. එතකොට සමාජයක් තුළම සමාජයේම ආත්මාර්ථය සඳහා කටයුතු කරන සමාජයක් බවට පත් වෙන්න පුළුවන්. සැබෑම ආත්මාර්ථය සඳහා සැබෑම පරාර්ථය සඳහා කටයුතු කරන සමාජයක් අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. නමුත් අද වෙලා තියෙන්නේ සැබෑ ආත්මාර්ථය විදිහට දකින්න කුමක්ද පුළුවන් තරම් පංචකාම ආස්වාදය තුළද යොමු වෙච්ච සමාජයක් තමයි දකින්න හම්බෙන්නේ. ප්‍රියජනක රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කියන අරමුණු ඔස්සේ පංචකාම ආස්වාදය ලබනවා. අනිත් අයට යහපත සාසනට කිසිම ආකාරයකින් සිතන්නේ නැහැ. ඉතින් ඒ වගේ ආත්මාර්ථකාමී සමාජයකට යොමු වෙලා තියෙන මොකද ඒකට හේතුව සැබෑ ආත්මාර්ථයේ පිණිස කටයුතු කරන්නට ඕන වැඩ පිළිවෙල දන්නේ නැති නිසායි. එහෙම දන්නවනම් මොකද වෙන්නේ? අන්න ඒ විට මොකද වෙන්නේ? සැබෑ ආත්මාර්ථය සඳහා දන්න කෙනා ඇත්තටම භාවනා කටයුතු කිරීමට අවශ්‍ය කරන මාර්ගය සපයම ලැබුණා පහසු වෙන සමාජය තුළ ඇති කරන ලැබුණා. ඉතින් මේ විදිහට ඇත්තටම තමන්ගේ ආත්මාර්ථය දකින කෙනා පරාර්ථය දන්න කෙනාට ඇත්තටම පහසුවෙන් භාවනා කටයුතු කරගෙන යන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ භාවනා කටයුතු තුළින්ම තමයි යා සිද්ධ වෙන්නේ. එවිට පුළුවන්කම තියෙනවා බොහෝ කාලයක් මුල්‍ය අධ්‍යයනය කරපු දේවල් හොඳින් මතක තියාගන්න. කෙටි කාලයක් මුල්‍ය අධ්‍යයනය කරපු දේවල් හොඳින් මතක තියාගන්න හැකියාව තියෙනවා. ඒ නිසා එවන් ආකාරයකට එතකොට පාසල් දරුවන්ට මේ විදිහට පිළිහිට වෙන්නට පුළුවන්කම තියෙනවා. මේ විදිහට මේ කියන කාරණා හොඳින් තේරුම් ගැනීම හරහා එහෙමනම් අපි ප්‍රාර්ථනා කරමු ලබනවා මේ විදිහට මේ ධර්ම දේශනාව තුළින් ඉදිරියට දැනුම හරහා ලංකාව වාසී ලෝක වාසී ඥාතිවරුන්ට මේ උද්දච්ච යටපත් කිරීමට අවශ්‍ය කරන භාවනාව හොඳින් කරගෙන යාමට හැකියාව ලැබේවා. විශේෂයෙන්ම ආනාපානසති භාවනාව, දසකසින භාවනාවන්, වබ්බාගේ භාවනාව හොඳින් කරගෙන යාමට හැකියාව ලැබේවා. ඊට අමතරව අනිකුත් ඕනෑම සමත භාවනාවක් තුළින් උද්දච්ච කුක්කුච්ච යටපත් කරගෙන හිත සමාධිය හොඳින් දිනු කිරීමට හැකියාව ලැබේවා. උපචාර සමාධිය දිනු කිරීමට හැකියාව ලැබේවා. ඒ නොනවති රූපාවචර ධානය, අරූපාවචර ධානය සමාධිය ඇති කිරීමට හැකියාව ලැබේවා. ඒ දීර්ඝගත සමාධි මට්ටම් මත පිහිටා පංචස්කන්ධය යථා ස්වභාවය අනිත්‍ය දුක්ඛ නාම වශයෙන් හොඳින් තේරුම් ගැනීම හරහා අතරම හට ගැනීම සහ නැතිවීම හොඳින් තේරුම් ගැනීම හරහා පංචස්කන්ධේ දුක්ඛාර සත්‍ය හොඳින් පිළිසඳ දැනීමට හැකියාව ලැබේවා. ලෝකෝත්තර අෂ්ටාංග මාර්ගයෙන් හොඳින් වඩාගෙන දුකට හේතුවන් තෘෂ්ණාව පිහින කරගනිමින් වර්තමාන භවයේදීම යටත් පිළිසෙන සෝතාපන්න ලෝකෝත්තර මාර්ග ඥාන සිතේ ඇති කරගෙන අති භයානක සතර පා දුක් අවදානයෙන් අත්මිදීමට හැකියාව ලැබේවා. ඒ වගේම සෝවාන් ලෝකෝත්තර මාර්ග ඥානෙ නොනවති සකෘදාගාමි අනාගාමි අරහත් වශයෙන් මාර්ගඵල අවබෝධයන් කරා පැමිණ සියලු කෙලෙස් ධර්මතාවයන් අත්මිදීම තුළ ලබන්නා පරමසංසීම සෝපාදේශ නිර්වාණය තුළ ලබා ගැනීමට හැකියාව ලැබේවා. අවිද්‍යාව තෘෂ්ණා කර්ම ප්‍රහීන වීම නිසා වර්තමාන භවයේ අවසානයේට
කුසල කර්මයකවත් අකුසල කර්මයකවත් විපාකිතක් එන්නේ නැහැ. ඒ ප්‍රතිඵලයක් විදිහට වර්තමාන භවයේ අනාගත භවයේ සම්බන්ධ කරමින් පිරිසන්දි විඥානයක් හටිමතනක හටගන්න. පිරිසන්දි විඥානයක් හටගන්න නැත්නම් නාම රූප පරම්පරාව නිරුද්ධ වීමක් වෙනවා. සිතිවිලි රූප පරම්පරාව නිරුද්ධ වෙනවා. ඒ නිසා ඔබට රූපයෙන් මිදෙනවා, වේදනාවෙන් මිදෙන්නට පුළුවන්, සංඥාවෙන් සංස්කාර වලින් විඥාණයෙන් මිදෙන්නට පුළුවන්. ඒ වගේ සමස්ත වූ පංචස්කන්ධයෙන් අන්මිදුනා වූ පරම සංසීම වන අනුපාදිශේෂ නිර්වාණයම සංසීම ලබා ගැනීමට හැකියාව ලැබේවා.